නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස තෙරුවන් සරණයි සියලුම දෙනාට විශේෂයෙන් ඉහළයාගොඩ ශ්‍රී සෛලබිම්බාරාම පුරාණ විහාරස්ථානයේ එවැගේම විශේෂයෙන් තදනුබද්ධ ශ්‍රී නන්දසාර ධර්ම විද්‍යාලය එක්වි අපි කවුගිය අවුරුද්දක් එකහමාර කාල පරාසයේ මුළුල්ලෙහි WhatsApp තාක්ෂණය Zoom තාක්ෂණය උපයෝගී කර ගනිමින් විවිධ වැඩසටහන් එවැගේම ධර්ම විද්‍යාලයේ ඉගැන්වීම් කටයුතු ආදිය සිද්ධ කරලා අද මේ උතුම් පොසොන් පුර 15ක පොහොය දවසේ අපි විශේෂ වැඩසටහනක් අපේ විහාරස්ථානයේ ඉඳන් Zoom තාක්ෂණය හා Facebook සමාජ මාධ්‍ය උපයෝගී කර ගනිමින් විසුරුවා හරින්නට කල්පනා කරන්නට යෙදුණා. ඉතින් ඒ අතර විශේෂයෙන් වචනයක් අපි සිහිපත් කරන්න ඕනේ. අපේ ඉහළයාගොඩ ශ්‍රී සෛලබිම්බාරාම පුරාණ විහාරස්ථානයේ දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියන ස්ථානයක්. අනුරාධපුර රජ දවස වලගම්බා රාජ සමය දක්වා දුරාතීතයකට උරුමකම් කියන විහාරස්ථානයක් වුවත් පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර තුලින් එය අපට තහවුරු කරන්නට හැකියාවක් නැහැ. ඒ අනුව අපේ ඉතිහාසය පුරා සියවසකුත් දශක දෙකකට තරම් දීර්ඝ ඉතිහාසයකට නෑකම් කියනවා. එම විහාරස්ථානයේ ඇතිකොට වදාළ බෝධිසත්ව ගුණෝපේත කනුගල ගුණතිස්ස මාහිමිපාණන් වහන්සේ එවැගේම මදුරාගොඩ ඥානානන්ද තිස්ස මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ යාගොඩ නන්දසාර තිස්ස මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ වගේම තිස්සල්ලේ සෝරත තිස්ස මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේලා මේ විහාරස්ථානයේ යුගයෙන් යුගය ආධිපත්‍ය දරන්නට යෙදුණා. වර්තමාන මෙම විහාරස්ථානය ඇතුළු විහාර ගණෙහි අපේ ආධිපත්‍ය දරන අති ගෞරවනීය අපේ නායක මාහිමිපාණන් වහන්සේ අද දවසේ සම්බන්ධ කර ගනිමින් Zoom තාක්ෂණය හා WhatsApp තාක්ෂණය උපයෝගී කර ගනිමින් එවැගේම විශේෂයෙන් Facebook සමාජ මාධ්‍ය උපයෝගී කර ගනිමින් විශේෂ දහම් කතිකාවතක නිරත වෙන්නටයි අපි කල්පනා කරන්නේ. අද පොසොන් මාස පුර 15ක පොහොය දිනේ. ඒ පොසොන් මාස පුර 15ක පොහොය දිනේ ඒහා සම්බන්ධ වටිනාකමක් පවතින චුල්ලහත්ති පදෝපම සූත්‍ර දේශනාව මූලික කර ගනිමින් තේමාවක් හැටියට තබා ගනිමින් අද පොහොදා අපේ සදහම් කතිකාවත මෙසේ දිගහැරෙන්නට බලාපොරොත්තු වෙන මොහොත. ඒ සඳහා අපි තාම ගෞරවයෙන් යුක්තව අද දවසේ මේ වැඩසටහනට ආරාධනා කළා. අපේ ඉහළයාගොඩ ශ්‍රී සෛලබිම්බාරාම පුරාණ විහාරස්ථානයේ ඇතුළු අපේ විහාර ගණෙහි ආධිපත්‍ය හොබවන එවැගේම ශ්‍රී ලංකා අමරපුර අරියවංශ සද්ධම්ම යුක්තික නිකායේ පාර්ශවයේ අතිගරු අනුනායක දුරන්දර එවැගේම කැලණිය විශ්වවිද්‍යාලයේ සංස්කෘත අධ්‍යයන අංශයේහි ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වෑකේ ශාසන ආරක්ෂක බල මණ්ඩලයේහි ගරු සභාපති පවර විසුද්ධ අරියවංශාලංකාර ධම්මවිමල පඤ්ඤාසේකර භාෂා දස්සන විසරද ශාස්ත්‍රාගම ශිරෝමණී නම කියන්නට මට අවසරයි. මාගේ ගුරු දේවෝත්තම නවගමුවේ රේවත තිස්සාභිධාන අතිගරු අනුනායක මාහිමිපාණන් වහන්සේ. උන්වහන්සේ අප කෙරෙහි තාමත් අනුකම්පාවෙන් දයාවෙන් අපේ පින්බිම වෙත වැඩමවා වදාලා අපේ නායක මාහිමිපාණන් වහන්සේ අපි ඉතාමත් ගෞරවයෙන් යුක්තව මේ අවස්ථාවේදී ශීර්ෂ ප්‍රණාමයෙන් පිළිගනු ලබනවා. ඉතින් ඒ වගේම මේ කාර්යයේහි තාක්ෂණික කටයුතු සම්බන්ධයෙන් අපේ ධර්ම විද්‍යාලයේ ශිෂ්‍ය දරුවන් ඒ වගේම ආචාර්ය මණ්ඩලයේ අපේ ඩයාන් මයන්ත ගුරුතුමා ඒ වගේම දිල්ෂාන් චතුරංග පුතණුවන් එවැගේම තාක්ෂණික කටයුතු සම්බන්ධයෙන් අපට කවදා සහයෝගය ලබා දෙන අපේ ධර්ම විද්‍යාලයේ තාක්ෂණික කටයුතු භාර ආචාර්ය අපේ ධනජේ පුතණුවන් එවැගේම කලක් අපේ ධර්ම විද්‍යාලයේ අධ්‍යාපනය ලැබපු සුදේශ් තරුණ මහත්මයා ඇතුළු මේ අයගේ සහයෝගය ආචාර්ය මණ්ඩලයේ සහයෝගය මැද්දී අපි මේ කටයුත්ත ආරම්භ කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ගෞරවනීය අපේ නායක මාහිමිපාණන් වහන්සේට මේ කාර්යය ආරම්භ කොට වදාරන හැටියට අපි තාමත් ගෞරවයෙන් යුක්තව මේ මොහොතේ ආරාධනා කරනවා. අමනෝ මයං මහරජ ධම්මරාජස්
තස්ස ශාවකා තමේව අනුකම්පාය ජම්බුදීපා ඉදාගතා. පින්වත්තුනි, මේට ඇහුම්කන් දෙන ඔබ පසම්පෝය කොයිතරම් වටිනා දවසක්ද සිංහලයින්ට කියන කාරණය හොඳින් දන්නවා. එය අමුතුවෙන් පහදලා දෙන්න ඕනේ. මේට අවුරුදු 2320 ගානකට පමණ පෙර මිහිඳු මාහිමිපාණන් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කළා. උන්වහන්සේ අපට රැගෙන ආවා මේ බුද්ධ ධර්මයේ පිළිබඳ පණිවිඩය. එය ශාන්තිදායක පණිවිඩයක්. කෙනෙකුගේ මනස නිවනට යොමු කිරීමට ක්‍රමයෙන් අනුපූර්ව ප්‍රතිපදාවක මාර්ගයෙන් යොමු කරන ආකාරය මෙම ධර්මදේශනාවෙන් අපි පැහැදිලි කරනවා. උන්වහන්සේගේ මුල් දේශනාවෙන් ඒ තමයි චුල්ලහත්ති පදෝපම සූත්‍රය. එම සූත්‍රය දේශනා කිරීමටත් ඉස්සරලා උන්වහන්සේ විමානවත්තු, පේතවත්තු ආදියෙන් මේ රටේ ඉන්න ජනතාවගේ ඇදහිම් වලට අනුකූලව ධර්ම දේශනා කළ බවත් සඳහන් වෙනවා. නමුත් කෙනෙක් ආර්ය ශ්‍රාවකයෙකු වෙන ආකාරයේ මෙම චුල්ලහත්ති පදෝපම සූත්‍රයෙන් දැක්වෙනවා. මේ පිළිබඳව ඔබට යම් කිසි ප්‍රශ්නයක් තියෙනවද? එහෙමයි නායකයන්නේ, දැන් අපි මේ සදහම් කතිකාවත ගොඩනගාගෙන යන අවස්ථාවේ අපි මේ මූලික පැහැදිලි කිරීමක් හැටියට අපි දන්නවා මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කළා. ඉතින් මේ වැඩම වීම පිළිබඳව නායක හාමුදුරනේ අපට සාහිත්‍ය මූලාශ්‍රවල තොරතුරු හම්බ වෙනවා. විශේෂයෙන් මහා වංශේ, දීප වංශේ. ඒ වගේම පුරාවිද්‍යාත්මක මූලාශ්‍රවලත් සඳහන් වෙනවා. ඒ වුණාට නායකයන්නේ මේකෙදි මේ ආගමනීය පිළිබඳව කොහොමද මේ වැඩම වීම සිද්ධ වුනේ කියන එක පිළිබඳව යමක් පැහැදිලි කළොත් හොඳයි. මොකද සංඝමිත්තාව දඹකොළ පටුනේ ලංකා ධරණී තලයට වැඩම කළා. දළදා වහන්සේ ලංකාපටන වරායෙන් ලංකාවට වැඩම කළා කියලා සඳහන් වෙනවා. ඒ නිසා මහින්ද ආගමනය කොයි ආකාරයකින්ද සිද්ධ වුනේ කියලා අද මේ පොයේ දවසත් එක්ක වැදගත් නිසා චූටි හැඳින්වීමක් කළොත් වටිනවා. මිහිඳු හාමුදුරුවෝ ලංකාවට වැඩම කරලා ධර්ම දේශනා කළා. ධර්ම දේශනා කළා. ඒ භාෂාව මෙහෙට තේරුණා. කොහොමද තේරුනේ? ඒ නිසා උන්වහන්සේ මෙහෙට එන්නේ ඉස්සරලා මේ පිළිබඳ සූදානමක් වෙච්ච බව අපට පිළිගන්න වෙනවා. අශෝක රජුරෝ ධර්ම දූතයෝ පිටත් කළා නොඑක් ප්‍රදේශවලට. සමහර අය මිසරය වාගේ ඒ රටවලටත් පිටත් කළා. ඒ රටවලට ගියහම ධර්ම දූතයෝ ඒ භාෂාව දන්නේ නැත්නම් බණ කියන්න බෑ. භාෂාව ඉගෙන ගන්න ඕනේ. ධර්මාශෝක රජුරෝ අන්තිෝක, අන්තිකිනි, කුලමය, මග, අලික සුන්දර කියන මේ අපරදිග ප්‍රදේශවල ඉන්න අයටත් බණ ධර්ම දූතයෝ යවුවයි කියනවා. එතකොට මේ ඒ අය යන්න කලින් මේ හාමුදුරුවන්ට ඒ භාෂාව පිළිබඳව පුහුණුවක් දෙන්න ඇති. නිකන් ගිහිල්ලා ගොළුෙක් වාගේ පාලියෙන් බණ කිව්වට තේරුමක් ලැබෙන්නේ නැහැ. මිහිඳු හාමුදුරුවෝ ලංකාවට එන්න කලින් සිංහල භාෂාව පිළිබඳව ශික්ෂණයක් ලබන්න ඇති. උන්වහන්සේ වේදිසගිරියට ඇවිල්ලා සාංචි අද එහෙ ටික කලක් වැඩ හිටියා මාස කිහිපයක්. එන්න සූදානම් මේ කාලේ සිංහල ඉගෙන ගන්න ඇති. ඒ නිසාම උන්වහන්සේට ආපු ගමම්ම මේ ඉන්න රජුරවන්ට බණ කියන්න පුළුවන් වුණා. තව දෙයක් ඉතින් සිංහල භාෂාව පාලි සංස්කෘත භාෂාවට සමාන ආර්ය භාෂාවක් ආදී
සෙල්ලිපි බලනකොට අපිට පේනවා පාලියට බොහොම කිට්ටු වචන තියෙන්නේ. ඉතින් මේ නිසා උන්වහන්සේට ඒ දැනුමිනුත් ප්‍රයෝජන ගන්න පුළුවන් වෙන්න ඇති. වේදිසගිරියට ඇවිත් එතනින් තමයි මෙහෙට පිටත් වෙලා තියෙන්නේ. ඒ වෙලාවේ උන්වහන්සේ බලාපොරොත්තු වුණා එන්න කලින් මෑණියෝ එහෙම දැක්කලා ඥාතීන් එක්කලා කතා බහ කරලා සමුගන්න. එතන ඉඳලා ආපු ක්‍රමය පැහැදිලි නැහැ. සාමාන්‍යයෙන් ඉර්ධියෙන් ආව බව තමයි කියවෙන්නේ. මහා වංශෙත් කියවෙන්නේ එහෙමයි. ඉර්ධියෙන් ආවත් නැත්නම් එන්ඩයන්ට සම්බන්ධකම් තිබිලා තියෙනවා. අපිට මේ ප්‍රශ්න ගැන සියුම් විදියට ප්‍රශ්න කරන්න අවශ්‍ය නැහැ. උන්වහන්සේ වැඩම කළා. එහෙමයි. ධර්ම දේශනා කළා. එහෙමයි නේද? මහා වංශෙත් ඒ කාරණාව පැහැදිලි කරනවා නතලේන වාරිනා කියලා. ඒ නිසා දියෙන් ගොඩෙන් නැතුව ආවා කියන නිසා නායක හඳුරු ඉදිරිපත් කරන මේ ඉරිදියෙන් වැඩම කළා කියන කාරණාව අපට ගොඩක් වෙලාවට විශ්වාසයක් ගොඩනගා ගන්න පුළුවන්කම තිබෙනවා. ඒ වගේම නායක හන්නේ මිහිඳු හාමුදුරුවෝ රජතුමාට මුණ ගැහෙන්නේ මිහින්තලාවේදී. එතකොට මිහින්තලාවේදී රජතුමා සහ මිහිඳු හාමුදුරුවෝ දෙදෙනා මුණ ගැහුණාම ඒ අවස්ථාවේදී රජතුමායි අපේ මිහිඳු හාමුදුරුවෝ අතර ඇතිවෙච්ච සාකච්ඡා එහිදී දේශනා කරපු කාරණා පිළිබඳ මතකයේ යමක් අපි අවදි කළොත් අපට සාප්‍රදායිකව හඳ ලැබෙනවා. මොදඩේ ගිය රජුරෝ ඒ මොදඩේ යද්දී තිස්ස කියන වචනයක් ඇහුණා. තමාට නම කියලා කතා කරන්නේ කවුද බැලුවාම ශ්‍රමණ රූපයක් දැක්කා. ඔබ කවුද කියලා ප්‍රශ්න කළා. මොකද කවුරුත් තමුන්ට නම කියන්නේ මේ බොහොම වැදගත් ස්වරූපයක් දරන ශ්‍රමණේ කතා කළේ කවුද කියලා අපහම උන්වහන්සේ ප්‍රකාශ කළා සමනාමයන් මහරජ. මහරජතුමනි අපේ ශ්‍රමණයෝ ධම්ම රාජස්සාවක ධර්ම රාජෝ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ. තමේව අනුකම්පාය ජම්බුදීපයි දාගත්තා. ඔබට අනුකම්පාවෙන් ජම්බුදීපේ ඉඳලා මෙහෙට ආවා. එතකොට මේ රජුරවන්ට මතක් වෙන්න ඇති ධර්මාශෝක රජුරුව එක්කලා මිට කලින් සන්නස් ලිපි සංදේශ ගනුදෙනු කරලා තිබුණා. මේ ඒ ධර්ම දූතයෝ කියලා අඳුර ගන්න ඇති. ඒ නිසා අවශ්‍ය ගෞරවය දක්වලා ඊට පස්සේ මිහිඳු හාමුදුරුවෝ රජුරවන්ට බණ කියන්න ඔහුගේ ප්‍රඥාව බලන්න සුප්‍රකට ප්‍රශ්න ටික ඇහුවා. අඹ ප්‍රශ්නේ, ඥාති ප්‍රශ්නේ. ඒකට මේ ප්‍රශ්න වලට අපට උනත් උත්තර දෙන්න බෑ කපාරට ඇහුවම. නමුත් රජුරවන්ට උත්තර දෙන්න පුළුවන් වුණා. ළඟම තිබිච්ච ගහ පෙන්නලා මොන ගහක්ද? අඹ ගහක් ස්වාමීනි. මේ ගහ හැර තවත් අඹ ගස් තිබේද? ඕන තරම් තියෙනවා ස්වාමීනි. මේ අඹ ගස් හැර නොඅඹ ගස් තිබේද? අති විශාල සංඛ්‍යාවක් තියෙනවා. ඒ අඹ ගසුත් නොඅඹ ගසුත් අර වෙනත් ගස් තිබේද? මේක එකක් අමාරු උත්තර දෙන්න. තිබේ. ඒ මේ ගසේ මේ විදියට උත්තර දෙන්න ඔහුට තාර්කික ඥානයක් තියෙන්න ඕනේ. ඥාති ප්‍රශ්නයත් ඒ වගේ. මම ඒක නැවත මතක් කරන්න. මොකද ඔබ දන්නවා මේ විදියට බුද්ධිය බලලා උන්වහන්සේ රජුරවන්ට පිරිසට ධර්ම දේශනා කළා. එතකොට නායකයන් අපි අපේ සූත්‍රයේ චුල්ලහත්ති පදෝපම සූත්‍රය ඒකට අපි සම්බන්ධ වෙන්න මේ සූත්‍රයේ අර්ථය සරල පැහැදිලි කිරීමක් කළොත් අපේ නායකයන් දිනුනේ. ඔව් මේ සූත්‍රය බොහොම වැදගත් වෙනවා. එකක් කෙනෙක් ආර්ය ශ්‍රාවකයෙකු වෙන ආකාරය පැහැදිලි වෙනවා. අනිත් එක විද්‍යාත්මකව මේ ආර්ය සත්‍යයන් ඔප්පු කරන්නේ කොහොමද කියන කාරණයක් මේකෙන් පැහැදිලි වෙනවා. මේ සූත්‍රයට අනුව පිලෝතික පරිබ්‍රාජකයා හම්බ වෙනවා ජානුස්සෝනිය කියන ආඩ්‍ය බ්‍රාහ්මණයා. ඔහු ඒ ජානුස්සෝනිය බ්‍රාහ්මණයා සර්වාංග දවල කියන්නේ හැම අතින්ම සුදු ශරීර දරන වෙලඹුම් බැඳ රතේකින් බොහොම ශ්‍රී භූතියෙන් සවැත් නුවරින් නික්මෙනවා. ඔහුට පේනවා පිලෝතික පරිබ්‍රාජකයා ඈත ඉඳලා එනවා.
අහනවා පිලෝතික පරිබ්‍රාජකෙනෝ කොහේ ඉඳලා දෙන්නේ? මම බුදුහාමුදුරුවෝ ළඟ ඉඳලා එන්නේ. එතකොට වහනවා බුදුහාමුදුරන්ගේ ප්‍රඥාව කොහොමද? උන්වහන්සේගේ ශ්‍රී ස්වභාව ප්‍රඥාව පිළිබඳව බොහොම හොඳට ලෝකේ පැතිරීමක් තියෙනවා. උන්වහන්සේගේ ප්‍රඥාව කිපන්ද? උන්වහන්සේගේ ප්‍රඥාව ගැන කියන්න මම කවුද? උන්වහන්සේ වාගේ බුදුවරයෙකුට තමයි මේ ප්‍රඥාව ගැන කියන්න පුළුවන්. මේ උත්තරේ ලැබුණාම කියනවා ඔබ බුදුහාමුදුරුවෝ ගැන බොහොම ඉහළින් වර්ණනා කරනවා. මොකද මේ තරම් පැහැදුනේ? මොකද්ද ඔහුගේ ප්‍රඥාව පිළිබඳව මේ වගේ ප්‍රශංසනයක් කරන්න තියෙන හේතුව? එතකොට ඔහු කියනවා මම බුදුහාමුදුරුවන්ගේ ඒ ප්‍රඥාව පිළිබඳව උන්වහන්සේගේ ඥාන පද 4ක් දැකලා සතුටු වුණා. ඒ ගැන දැකලා අවබෝධ කරගත්තා. නාග වණිකේ ඒ කියන්නේ අතුන් අල්ලන්න යන කෙනෙක් කැලේට යනවා එක්ක අල්ලන්න. එහෙම යනකොට ඔහු ලොකු ඇත්තඩියක් දැකලා මේක ලොකු ඇත්තෙක්ගේ ඇත්තඩියක් කියලා තේරුම් ගන්නවා. අන්න ඒ වගේ මම උන්වහන්සේගේ ඥාන පද 4ක් දැකලා තේරුම් ගත්තා. උන්වහන්සේගේ බුද්ධිමත්කම මොකද්ද මේ ඥාන පද 4? බොහොම ප්‍රසිද්ධ කතපරප්පවාද වාද කරලා දිනපු ඒ වගේම බාලවේදී ධනුර්ධරයන් වගේ තියුණු බුද්ධියක් කියන බාලවේදී ධනුර්ධරයෝ කියන්නේ කරුවල වෙලාවක විදුලි එළියෙන් ලොම් ගහකින් එල්ලලා තියෙන අඹ ගෙඩියට විදින්න පුළුවන් දක්ෂ ධනුර්ධරයෝ. ඒ වගේ සියුම් ප්‍රඥාවක් තියෙන ඒ පඬිවරු බුදුහාමුදුරුවෝ දකින්න එනවා. ක්ෂත්‍රීය පඬිවරු මේ වගේ බුදුහාමුදුරුවෝ දකින්න ඇවිත් අපි මේ විදිහට වාද කරනවා. මේ විදිහට උන්වහන්සේගේ ප්‍රශ්න අහනවා. උන්වහන්සේ මේ ප්‍රශ්නේ අහුවොත් අපි මෙහෙම උත්තර දෙනවා. අපිත් මෙහෙම උත්තර දීලා ආයෙත් අහනවා මෙහෙම. ආලා උන්වහන්සේ එක්ක වාද කරනවා මේ කරුණු වලින් පරාද කරනවා කියලා හිතාගෙන ඒ ඇවිත් බුද්ධ ධර්මයේ ශ්‍රවණය කරලා මේගොල්ලෝ අර අහපු වාද මොකක්වත් නැහැ. බණහල පැහැදිලා මහාන වෙනවා. මහාන වෙලා ශ්‍රාවකයෝ වෙනවා. මේක එක ඥානපදයක්. ඒ වගේම බුද්ධිමත් වාද කරපු තියුණු බාලවේදී ධනුර්ධරයන්ට බඳු සූක්ෂම ප්‍රඥාවක් ඇති බ්‍රාහ්මණ පඬිවරු ඇවිත් ඒ වගේම බුදුහාමුදුරන්ගේ ප්‍රශ්න නාම පැහැදිලි වෙනවා බණහලා. මේක දෙවෙනි ඥානපදේ. තුන්වෙනි එක තමයි එවැනිම බුද්ධිමත් ගෘහපති පඬිවරු පැමිණිලා ප්‍රශ්න අහලා බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයෝ මේක තුන්වෙනි ඥානපදය. හතරවෙනි ඥානපදය එවැනිම බුද්ධිමත් ශ්‍රමණ පඬිවරු බුදුහාමුදුරුවෝ සමග වාද ආරෝපණය කිරීමට කල්පනා කරලා එනවා. ඇවිත් බණහලා තමුන්ගේ වාද අමතක කරලා ශ්‍රාවකයෝ මේක තමයි උන්වහන්සේගේ ඥානපද 4. මේක දැක්කම මම පැහැදුනා. උන්වහන්සේගේ බුද්ධිය අපට කියන්න බෑ. මේ කතාව ශ්‍රවණය කරපු ජානසෝනි බ්‍රාහ්මණය ඒ ඉන්න වෙලඹුම් බඳ රටෙන් බහැලා බුදුහාමුදුරුවෝ ඉන්න පැත්තට නමස්කාර කරලා ඒ බුදුහාමුදුරන්ට නමස්කාර වේවා. කවදා හරි උන්වහන්සේ එක්ක මගේ සාකච්ඡාවක් සිද්ධ වුණොත් උන්වහන්සේ සමග මට ප්‍රශ්න අහලා විචාරලා කරුණු දැනගන්න පුළුවන් වුණොත් බොහොම හොඳයි කියලා ප්‍රකාශ කරනවා. පස්සේ ඔහුගෙන් බුදුහාමුදුරුවෝ හම්බ වෙනවා. හම්බ වෙලා මේ පිලෝතිකත් සමග වෙච්ච කතාව ප්‍රකාශ කරනවා. එතෙන්දී බුදුහාමුදුරුවෝ කියනවා ඔබ ඔය කිව්ව අත්පද උපමාව අසම්පූර්ණයි ඔතකින්. ඔක සම්පූර්ණ වෙන්නේ මෙන්න මෙහෙමයි. කොහොමද ස්වාමීනි? එතකොට බුදුහාමුදුරුවෝ දේශනා කරනවා නාග වණිකේ කැලේට යනවා ඇතෙක් හොයන්න. නාග කියන්නේ ඇත්තාට. වන කියන්නේ වනේ. ඇත්තු ඉන්න වනේ. නාග වණික කියන්නේ ඇත්තුන් ඉන්න වනේට යන කෙනා, ඇත්තු අල්ලන කෙනා. ඔහු ලොකු ඇතෙක් හොයාගෙන යනවා. එහෙම යනකොට මොහොත පේනවා ලොකු ඇත්තඩියක්. දිගින් පළලෙන් හොඳට පැතිරිච්ච ඇත්තඩියක්. ඒක දැක්ක ගමන් ඔහු කල්පනා කරන්නේ නැහැ මේ ලොකු ඇතෙක්ගේ පියවරක් කියලා. මොකද මේ කැලේ ඉන්නවා වාමනිකා කියලා ඇත්තින්න පිරිසක්.
මේගොල්ලෝ ලොකුයි පියවර අඩිය ලොකුයි හැබැයි උස්ස නැහැ. මේ ඇතෙන්නකගේ අඩියක් වෙන්න ඇති කියලා තවත් කල්පනාවෙන් ඉදිරියට යනවා. එහෙම යනකොට ඔහුට ආයෙත් පේනවා දිග පළල හොඳට තියෙන ලොකු ඇත්ත අඩියක්. ඉහළින් පිට උලපු තැනුත් තියෙනවා. ඒක දැක්ක ගමන් ඔහු කල්පනා කරන්නේ මේක ලොකු ඇත්තෙක්ගේ අඩියක් කියලා. කැලේ ඉන්න ලොකු අඩි තියෙන උච්චා කාලාරිකා කියලා ඇතින්න පිරිසක්. ඒ කෙනෙක්ගේ අඩියක් වෙන්න ඇති කියලා යනවා ඉදිරියට. ඒ යනකොට ආයෙත් වෙනවා ලොකු ඇත්ත අඩියක්. උඩ පිට උලපු තැන් පේනවා. දත් වලින් ඇනපු තැන් පේනවා ගස් වලට. ඒත් කල්පනා කරන්නේ නැහැ මේක ලොකු ඇත්තෙක්ගේ අඩියක් කියලා. මොකද කැලේ ඉන්න උච්චා කනේරුකා කියලා ඇතින්න පිරිසක්. බොහොම උසයි. ඒ ඇතින්නගේ අඩියක් කියලා කල්පනා කරනවා. තවත් ඈතට යනකොට පේනවා ආයෙත් ඒ වගේම ලොකු ඇත්ත අඩි ඒ වගේම උස ඉහළින් පිට කහපු තැන් දත් යනපු තැන් තවත් ඈතට යනවා කල්පනා. යනකොට ඒ ඇත්තාම පේනවා ඇවිදිනවා නිදාගෙන ඉන්නවා නැත්තම් කෑම ගන්න යම්කිසි ඉරියව්වකින් ඉන්නවා පේනවා. එතකොට තමයි තීරණය කරන්නේ මේ ඇතා කියලා. එතෙක් ඔහු කල්පනාවෙන් විමසිල්ලෙන් හොයනවා. හරියටම ඇත්තා ප්‍රත්‍යක්ෂයෙන් දකින තෙක් පිළිගන්නේ නැහැ. මේක තමයි වැදගත් දේ. මොකද වෙන ආගම් වල මෙහෙම නිදහසක් දීලා නැහැ. හරියට තමුන්ම ප්‍රත්‍යක්ෂ කරනකම් තීරණය කරන්නේ නැහැ බුදුහාමුදුරුවෝ බුදු වෙලා සාක්කාතෝ භගවතා ධම්ම බුදුහාමුදුරන්ගේ ධර්මයේ ස්වාක්කාතයි. සුපටිපන්න භගවතෝ සාවකම්පෝ බුදුහාමුදුරන්ගේ ශ්‍රාවක සංඝයා සුපටිපන්න යහපත් පිළිවෙතකට ගමන් කරන අය කියලා පිළිගන්නේ නැහැ. ඔහු ක්‍රමයෙන් ඒ தත්ත්වයටපත් වෙලා තමයි මෙතෙන්ට එන්නේ. ඉතින් මේ தත්ත්වය උන්වහන්සේ පැහැදිලි කරනවා. යම්කිසි පුද්ගලයෙක් ගිහි පැවිදීමට අපේක්ෂා නැති ගිහි පුද්ගලයෙක් යම්කිසි කුලයක බුදුබණ අහලා පැහැදෙනවා. ඔහු කල්පනා කරනවා මේ බණ හොඳට පිළිපදින්න නම් පැවිදි වෙන්න ඕන. ගිහියෙකුට අමාරුයි. මොකද ගිහියත් වැරදි කරනවා. ගොවිතැනට ගියොත් කෘමි නාශනය සිද්ධ වෙනවා. වෙළඳාමට ගියොත් වංචා සිද්ධ වෙනවා. තවනොයි ප්‍රශ්න තියෙනවා ගිහි ගෙදර. ඒ නිසා මහාන වෙන්න ඕන කියලා අල්ප වූ හෝ මහත් වූ හෝ භෝගස්කන්ධයක් තියෙනවනේ කත්තරලා පැවිදි වෙනවා. පැවිදි වෙලා හෝ සිල් රකින්න පටන් ගන්නවා. පාණාතිපාතයෙන් වැළකෙනවා. අදින්නා දාන හොරකම් කිරීමෙන් වෙන් වෙනවා. අබ්‍රහ්මචර්ය පහත් පැවැත්මෙන් වෙන් වෙනවා. මුසාවාදයෙන් වෙන් වෙනවා. පිසුනා වාච කේලම් කීමෙන් වෙන් වෙනවා. මෙහෙන් අහලා තව තැනක කියනවා තව තැනක් ගිනි තියන්න. ඒ විදිහේ වචන තමයි පිසුනා වචන කියන්නේ. වෙන් වෙනවා. සම්පප්පලාප වලින් වෙන නයිස් වචන. බොහෝ විට ඔය විලු තලු කරමින් ඉන්නේ. තේරුමක් නැතිව හිලු කී ඒවා තමයි සම්පප්පලාප. ඒ වගේම රළු වචන කීමෙන් වෙන් වෙනවා. මේ විදිහට වාක් සංවරය ලබා ගන්නවා. ඊළඟට ඔහු තවත් එහාට මේ පැවිද්දේ ගුණ ලබා ගන්නවා. උපසම්පදා සීලය ලබා ගන්නවා. එතකොට ගස් කොළන් වල අතු කැලක්වත් කඩන්නේ නැහැ. ඒ වගේම විකාල භෝජනයෙන් වැළකෙනවා. නච්ච ගීත වාදිත විසුක දස්සන ආදීන් වැළකෙනවා. නෘත්‍ය ගීත ආදීට යොමු වෙන්නේ නැහැ. ඒ වගේම රන් රෙදි මසු කහවණු පිළිගැනීමෙන් වැළකෙනවා. දාසි දාස තිරන්නේ මේවා පිළිගැනීමෙන් වැළකෙනවා. ඒ වගේම ඉඩකඩම් පිළිගැනීමෙන් වැළකෙනවා. ආමක භෝග ධඤ්ඤ අමු දාන්න පිළිගැනීමෙන් වැළකෙනවා. අස් ගව වෙළඹ ආදීන් පිළිගැනීමෙන් වැළකෙනවා. මේ විදිහට වැළකීලා බොහොම හොඳ ආර්ය සීලයෙහි පිහිටනවා. ඊළඟට මේ දැනත්තා සන්තුෂ්ටියටපත් වෙනවා.
කාය පරිහාර කියන චීවරයට. ශරීරයට ප්‍රමාණවත් සිවුරක් තිබුණම ඇති. බොහොම ලස්සන සිවුරු ගොඩක් ඕනේ එකයි. ඒ වගේම කුට්ටි පරිහරණය පින්ඩපාතේන. උදරයට ගැළපෙන පොඩි දානයක් තිබුණොත් පින්ඩපාතයක් ඇතෙයින් සතුට වෙනවා. මේ විදියට අල්පේච්ඡතා ගුණය ඇති කර ගන්නවා. ඊළඟට හෝ ඉන්ද්‍රිය සංවරය ඇති කර ගන්නවා. චක්කුණා රූපං දිස්වා න නිමිත්තක් ගාහි හොති. එහෙන් රූපයක් දැකලා සුබ නිමිත්තක් හැටියට ලස්සනයි කියලා පිළිගන්න. ලබාගත යුතු රූපයක් කියලා හිතන්නේ නැහැ. නාම ව්‍යංජනක් ගාහි. යම් කිසි රූපයක අංග ප්‍රත්‍යංග බලල ශරීරයක මූණ ලස්සනයි, දත් ටික ලස්සනයි. එහෙම බලන්නේ නැහැ. ඊළඟට ඔහු කල්පනාවෙන් බලනවා මේ අනිත්‍ය දුක්ඛ වශයෙන්. එහෙම බලලා මේ රූපවල ඇලෙන්නේ නැහැ. ඒ වගේම වචනෙන් කනෙන් ශබ්දයක් අහලා මේක මිහිරි කියලා සුබ නිමිති ගන්නෙ නැහැ. අනුව්‍යංජන වශයෙන් ගන්නෙ නැහැ. නාසයෙන් සුවඳක් ලබලා, දිවෙන් රසයක් ලබලා, ශරීරයෙන් ස්පර්ශයක් ලබලා බොහොම හොඳයි, ප්‍රියයි, මනාපයි කියලා එකට කෑදරකම් ඇති කරගන්නේ නැහැ. මේ සියල්ලම දෙසෝ උපේක්ෂාවෙන් බලන්න පුරුදු වෙනවා. මේ විදිහට ඉන්ද්‍රිය සංවරය ඇති කර ගන්නවා. මොකද මේ ඉන්ද්‍රිය සංවරය නැත්තම් කෙලෙස් වර්ධනය වෙනවා. අපි රූපයක් දැකලා අනුරාගය ඇති කරගත්තොත් එයා ලබා ගන්න ඕන කියලා පැත්තට යනවා. විරුද්ධකාරයව આવත් එකට ඔන්නම ගැටීම් ඇති වෙනවා. මේ විදිහට ඇලීම් ගැටීම් නිසා අතර බැඳීම වැඩි වෙනවා. මෙන්න මේවා නැති වෙන්නේ ඉන්ද්‍රිය සංවරය ඇති කර ගන්නවා. ඇති කරගෙන ඔහු බොහොම හොඳට සීලයත් සංවරයත් ආරක්ෂා කර ගන්නවා. ඊළඟට හිත එකඟ කරගන්න සිහිය ඇති කරගන්නවා. අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරී හෝති. ඉස්සරහට යනකොට පස්සට එනකොට කල්පනාවෙන් කරන්නේ. එහෙම දුවන්නේ නැහැ. ආලෝකිතේ විලෝකිතේ මේ බලනකොට සම්පජානකාරී කල්පනාකාරී සිහියෙන් කරනවා. සම්මිජිතේ පසාරිතේ සම්පජානකාරී අතපය දිගාරිනකොට අකුලනකොට කල්පනාවෙන් කරනවා, සිහිය ඇතුව කරනවා. සංඝාටිපත්ත චීවර ධාරණය, සංගල සිවුර පාත්‍රය, සනිපට සිවුර දෙපට මේවා දරනකොට ඒවා කල්පනාවෙන් සිහියෙන් කරනවා. ඊළඟට ගතේ පිටේ නිසින්නේ සුත්තේ ජාගරිතේ වාසිතේ තුන්හි භාවයේ සම්පජාන යනකොට එනකොට නිදා ගන්නකොට නිදි මරණකොට මේ හැම වෙලාවකදීම කල්පනාවෙන් සිද්ධ කරනවා, සිහියෙන් කරනවා. කෙලෙස් ඇතුළට එන්න දෙන්නේ නැහැ. මේ විදිහට සිහිය වර්ධනය කරගන්න, සම්මා සතිය ඇති කරගන්නවා. ඊළඟට මේ තැනැත්තා මොකද කරන්නේ? විවික්ත සේනාසනයකට. විවික්ත කියන්නේ කවුරුවත් නැති විවේක සේනාසනයකට යනවා. ආරණ්‍යයකට, වන කඳුරකට, ගුහාවකට, එහෙමත් නැත්නම් පාළු ගේකට, ශුන්‍යාගාරයකට, පිදුරු ගොඩක්, පලාල පුංජ මේ වගේ තැනකට ගිහිල්ලා භාවනා කරන්න පටන් ගන්නවා, හිත එකඟ කරගෙන. එහෙමයි නේද? චූටි බාධා කිරීමක් අපි කරන්න ඕනේ දැන්. චූටි බාධා කිරීමක් අපි සිද්ධ කරනවා, සමාවෙන්න ඕනේ. දැන් මේ අවස්ථාව නායකහරු අපට හුඟක් වටිනවා, බොහොමත්ම පින් නායකහන් පැහැදිලි කළාට. දැන් චුල්ලහත්ති පදෝපම සූත්‍රය ගත් කල අපි දැනගෙන අපි සාමාන්‍ය සමාජයේ කතා කරන්නේ සරණ පන්සිල් සමාදන් වෙලා බෞද්ධයෙකු වෙන ආකාරය පිළිබඳව. නමුත් අපේ නායකහඳුරු අපට පැහැදිලි කළා චින්තනයේ සිටීමේ නිදහසත් මේ සූත්‍රය ඇතුලේ පැහැදිලි වෙනවා කියලා. සද්ධාව ඇති කරගෙන, කරුණ අවබෝධ ඇති කරගෙන, බුද්ධත්වයේ කියන කාරණාව පිළිබඳව තේරුම් අරගෙන ඒ තැනට පුජ්‍යලයා සකස් වෙනවා කියලා. ඉතින් ඒ නිසා සිටීමේ සහ චින්තනයේ නිදහස අගය කරන ගමන් නායකහරු පැහැදිලි කළා. අපිච්චතා, සන්තුට්ඨිතා, සුගරතා මේ වගේ ගුණ වික්ෂු ජීවිතය තුළින් උපවත් වෙන ආකාරය. ඉතින් මම අවසානයේ මේ නායකහරුන් බාධාවක් කළේ දැන් නායකහඳුරු අපිට සති සමාධිය වර්ධනය කර ගන්න ආකාරය පැහැදිලි කළා. ඊට පස්සේ සෙනසුන්ගතව ගිහිල්ලා භාවනා කරනවා කියලා කතා කළා. මේකෙදි නායකහන් මේ භාවනා විශේෂයේදී අනකොට ධ්‍යාන කියලා එකක් ගැන කතා කරනවා.
ඒක කොහොමද කියලා පොඩි පැහැදිලි කිරීමක් කරා නම් ඊළඟට එන්නේ අපි එතෙන්ට ධානය කියන්නේ චිත්ත එකඟ කරලා එක අරමුණක තබා ගැනීම තබාගෙන භාවනා ආරම්භණයක් මත ඊළඟට එකම සමාන චිත්ත වෘත්ති ධාරාවක් ගලාගෙන යන ධානගත වුණාම වෙන අදහස් එන්නේ නැහැ වෙලාවට. ඒකට හිත නිවිලා ඉන්ද්‍රිය වලට ගොදුරු වෙන අරමුණු ගැන දුවන්නේ නැහැ. දුක් ශෝක සංකම් මුකුත් ඇති වෙන්නේ නැහැ. භාවනා ආරම්භණයම නිමග්න වීම. එතකොට දැන් මේ தත්වෙට ගිහින් භාවනා කරනවා හෝ ඊළඟට මොකද කරන්නේ? සේනාසනයක ඉඳලා දේවගේ පිණ්ඩපාත කරලා වළඳලා ඊට පස්සේ ගිහිල්ලා සුදුසු තැනක වාඩි වෙලා කය කලින් තියාගෙන භාවනාව පටන් ගන්නවා. ඔහු තමා තුළ තියෙන අවිජ්ජා කියන ක්ලේශය, අවිජ්ජා කියන්නේ විසම ලෝභය. ඒක අයින් කරගන්න හදන මේක නීවරණයක්. නීවරණ කියන්නේ නිවනට යන පාර වළක්වණය. ආවරණ කරන්නේ. එතකොට මේ අවිජ්ජාව, තද ලෝභකම තියෙනවා නම් නිවන් දකින්න බෑ. නිතරම මුදල් හොයමින් නොයෙක් දේ ගැන සතුටු වෙමින් හොයමින් ඉන්නවා. ඒක මඩපවත්ව ගන්නව මානසික ගන්නවා. ඊළඟට ව්‍යාපාද තරහ නිතරම ව්‍යාපාදිත වෙනවා. හිත ගැටෙනවා අරමුණු වල. අරමුණේ ඇලීම තමයි ලෝභය. ලස්සන රූපයක් දැක්කොත් රූපයෙන් අරමුණ. ඒක ඇලීම ලෝභය. ඒක ගැටීම තමයි ද්වේෂය. එතකොට මේක ව්‍යාපාදය කියලා කියන්න පුළුවන්. මොකද ව්‍යාපාදය කියන්නේ ඒ විදිහේ නරක දේ විනාශ වෙනවා දකින්න කැමැත්ත. විනාශ කරන්න තියෙන අදහස, ද්වේෂය. ඒකත් අයින් කරගන්න මානසික ගන්න අඩු කරගන්නවා. ඉතින් භාවනා කරලා ප්‍රතිපක්ෂ භාවනාවෙන් මේවා කරන්නේ මේ ලෝභ කරන වස්තුව අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි. රූපයක් නම් කුණු ගොඩක් නේ අපි ආස කරන්නේ. උඩින් යටින් හැමතැනින්ම ශරීරය වැగిරෙන්නේ අපිරිසිදුයි. මේ විදිහට ඒ රූප ගැන තියෙන ආසාව ලෝභය අඩු කරගන්නවා. ද්වේෂ කරන්නේ අපි මේ අනිත්‍ය දුක්ඛ අරමුණකට බැන්න එක උලගේ පාවෙලා යනවා අනිත්‍ය දෙයක්. අපි ඒක හිතේ තියාගෙන තවදුරටත් මේ වෛරයක් ඇති කරගන්නවා කියලා මේ ආදි වශයෙන් මේ ක්ලේශය අඩු කරගන්නවා. ඊළඟට තීන මිද්ද හිතේ සිතිවිල්ල අලසකම අයින් කරගන්න. මම මේවා වැඩි විස්තර කරන්නේ හැම බණකදීම කියවෙනවා. ඊළඟට උද්දච්ච කුක්කුච්ච හිතේ විසිරිච්ච ගතිය, ඒ වගේම කල නොකල හොඳ නරක ගැන පසුතැවීම. මේකත් අයින් කරගන්න අඩු කරගන්නවා හිතේ භාවනාවේ. ඊළඟට දැන් ඔහු මේ විදිහට සිත කෙලෙසුන්ගෙන් මුදවගෙන එක්තරා දුරකට දැන් තැම්පත් වෙලා ඉන්නේ. එහෙම ඉන්නව තවදුරටත් භාවනා කරලා විතක්ක, විචාර, පීති, සුඛ, ඒකාග්‍රතා සහිත ප්‍රථම ධානය ලබා ගන්න. අපි කියව භාවනා ආරම්භණයක් දිහා බලා ඉන්නවා කියලා. අපි කියව පඨවි කෂණය කියලා. පෘථිවිය තමයි පඨවි කියන්නේ. එතකොට පඨවි කෂණයකට කසින මණ්ඩලයක් හදා ගන්නවා. සාමාන්‍යයෙන් රියනක් විතර ඉස්කම්බේ තියෙන ගෝලයක් හදා ගන්නවා. ඒක සුදු පාට නම් සේත කසිනන් කියලා භාවනා කරන ඉස්සරහින් තියාගෙන බඹේ කාමානක් දෙකක් ඉස්සරහින් තියාගෙන හැරගෙන භාවනා කරනවා. වෙන මුකුත් හිතන්නේ අර ඉස්සරලාගේ කෙලෙස්තම හිතට නැවි භාවනා ආරම්භණයෙම ඉන්නවා. ඊළඟට ඔහුට හැපියාගත්තත් ඒක හැම පේන්න වෙනවා. ඒකට කියන්නේ උග්ඝා නිමිත්ත. ඊළඟට තවදුරටත් හැපියාගෙන භාවනා කරනකොට මේ කසින මණ්ඩලය වර්ධනය වෙනවා. ඒක ආලෝකවත් වෙනවා, ගිනි විහිදෙනවා වගේ පේන්න වෙනවා. ඒ විදිහ වර්ධනය වෙලා දිදුලනකොට ඒකට කියනවා ප්‍රතිභාග නිමිත්ත. ඒක පහළ වෙනවා. තවදුරටත් භාවනා කරනකොට ඔහුට මේ අරමුණ කෙරෙහි විතර්ක, විචාර, පීති, සුඛ ඒකාග්‍රතාවයට පඨම ඥානය ඇති වෙනවා. විතර්ක කියන්නේ භාවනා ආරම්භනේ ඒතර නැගී, විචාර කියන්නේ ඒ දිගේම යෑම. පීති කියන්නේ ප්‍රීතිය. මෙතන ප්‍රීතිය කියන්නේ අර ලෞකික කරදර වලින් මම මිදිලා හිතේ මේ දුවලා ඇති වෙන දැවුම්, යටුම්, බැඳුම් මුකුත් නෑ දැන්. ඒ නිසා ඇති වෙනවා සීතල ගතිය නිසා ප්‍රීතිය. ඒකයි. සුඛ කියන්නේ ඒන් ලැබෙන සැපය. සිතට ලොකු සැපයක් ලැබෙනවා සිසිලා. ඊළඟට එකගකමකුත් තියෙනවා මේ ධ්‍යාන ආරම්භණය. එක සමාන සිතුවිලි මාලාවක් ඇති වෙන භාවනා ආරම්භණය පිළිබඳ. ඒක තමයි ධ්‍යාන අවස්ථාව. ඒකේ ඉන්න පුළුවන් දක්ෂයෙකුට පුරුදු වෙච්ච කෙනෙකුට උඹ වෙලා කාලය ගත වෙනවා තේරෙන්නේ නැහැ. බොහොම
පිරිසිදු සාන්ත සිතිවිලි. මේක තමයි ප්‍රථම ධානය කියන්නේ. මෙම කිව්වට මේක හරියන්නේ නැහැ, තේරෙන්නේ නැහැ. ගිහිල්ලම බලන්න ඕනේ. අපි මේ ධාන වර්ණනා කරනවා කියන වචනේ ලෝකෝත්තර දේවල් ඒක බොරු වැඩක්. මොකද කියන්න බෑ. වචනෙන් කියන්න පුළුවන්. හරියට වාහනේ ලවන්න වචනේ උගන්වනවා. ස්විච් එක දාන්න, ස්ටාර්ට් කරනවා, ක්ලච් එක පාගනවා, ගියර් එක ගන්නවා, දකුණට කපනවා, වමට කපනවා, වමට කපනවා, දකුණට කපනවා. ඔහොම කිව්වට පේන්නේ මේක කරලා බලන්න ඕනේ. ඉතින් එතෙන්ට ගියාම මේක දැනෙන්නේ. ඒකයි බුදුහාඳුරු දේශනා කළේ නාගවණිකයා ඇතාම දකින්නකම් පිළිගන්නේ. ඒ වගේ තමුන් මෙතෙන්ට අවිත් බලන්න ඕනේ. ප්‍රථම ඥානය ලැබුණාම මෙන්න මේක බුදුහාමුදුරුවන්ගේ නැත්තම් බුද්ධ නැමැති හස්තියගේ නාගයාගේ එක පදයක්. උන්වහන්සේත් මෙතෙන්ට ආවා. අන්න එතෙන්දි කල්පනා කර මේ බණ ඇත්ත බොහෝ දුරට උන්වහන්සේ මෙතෙන්ට ආවා. ඊළඟට ප්‍රථම ඥාන හොඳට වසිතා ලබාගෙන ද්විතිය ඥානෙ ලබා ගන්න. විතක්ක ਵਿਚාරාණං උපසම. විතක්ක ਵਿਚාර දෙක නැතුව ඒක විපස්සාන්මනේ කරලා අජ්ජත්තං සම්පදානං චේතසෝ ඒකෝදිවා. ආධ්‍යාත්මික සංසිතයතෝ හිතේ එකගකම සහිත අවිතක්කම් අවිචාරං සමාධිජං පීතිසුඛං ဒုတိ ය ඥානං උපසප්පච්ච විහෙරති. එතකොට විතක්ක විචාර රහිත පීතිසුඛ ඒකාග්‍රතාව සහිත සමාධියෙන් යුක්ත වූ සත්‍ය ඥානයටපත් වෙනවා. ඉතින් මේක එක ඥානාංග විස්තර කරන්න ගියොත් මේ පොත කරන්න වෙන්නේ. බෙදෙන්නේ කර ගන්න බැරි වෙනවා. මේවා පිළිබඳ විස්තර ඔබට බලා ගන්න පුළුවන්. මේකත් මේ බුද්ධ නැමැති හස්තියා පැමිණිච්ච තැනක් ඉස්සර. ඔහුගේ පියවරක් ඥානපදයක්. උන්වහන්සේගේ ඥාන නැමැති දලින් ඇන්න තැන. ඒ විදිහට කල්පනා කරනවා. තාමත් ਉਹ නිශ්චය කරන්නේ නැහැ. බුදුහාමුදුරන්ට බුද්ධත්වයේ ලැබුණා, ධර්මයේ සාක්ෂාතයි, සංඝයා සුපටිපන්නයි කියලා. තවදුරටත් භාවනා කරනවා. ඊළඟට ඔහු තෘතිය ඥානයටපත් වෙනවා. ඒ තෘතිය ඥානයටපත් වෙලා ඒ වෙලාවෙත් කල්පනා කරනවා. මේකත් බුදුහාමුදුරන්ගේ ඥානපදයක්. අරිට වැඩි ඉහළ සමාධි තත්ත්වයක් ඇතිවෙන්න ලැබෙනවා. ඊළඟට චතුර්ථ ඥානය ලබා ගන්නවා. එතෙන්දි මේ චතුර්ථ ඥානය ලබුවම හිතමු ගාග්දියුනේ ප්‍රාත්‍යහාරයම පාන්න පුළුවන් වෙන්නේ මේ චතුර්ථ ඥානයටපත් වෙනයි. පස්සේ හිතේ බලය වැඩි. එතෙන්ටපත් වෙනවා. සුඛස්සච පහානා දුක්ඛස්සච පහානා පුබ්බේ දෝමනස් දෝමනසං අත්තංගම අදුක්ඛම අසුඛම උපච්චකලත් පාරිසුද්ධි චතුර්ථ ඥානං සම්පජ්ජේ. ඒකට සපදු දෙකම නැ සෝමනස් දෝමනස් දෙක වෙනස් වෙන්නේ නැහැ. කොහොම නිසල වූ චිත්ත වෘත්ති ධාරක අපි වයින් වෙනස් වෙනවා සැලෙනවනේ. එහෙම නැති මේ සිත්තේ එකමකමක් ඇති චතුර්ථ ඥානයටපත් වුණාම පිරිසිදු හිතක් තියෙන නීවරණ නැහැ, කෙලෙස් නැහැ. අපේ තියෙන පංච නීවරණ කෙලෙස් යට ගිහිල්ලා ඥාන බලය. මෙතෙන්දි තමයි විස්කම්බන වශයෙන් කෙලෙස් නැති කිරීම කියන්නේ මේකයි. සදාංග කියන්නේ පිනක් කරන වෙලාවේදී අපි ලෝභකම නැතුව දාන දෙනවා. විස්කම්බන ගම ගක් වෙලා අපිට තියාගන්න පුළුවන් ඒ කෙලෙස් නැතිවීම. ඒකම විස්කම්බන ප්‍රවාහය අවශ්‍යයෙන් කෙලෙස් විනාශ කරලා හෝ චතුර්ථ ඥානයටපත් වෙලා හිත බොහොම පිරිසිදු තත්යකටපත් වෙනවා. මේකත් තථාගත අස්ත්‍යාගේ එක ඥානපදයක්. එතෙන්ට පැමිණෙලත් මොහු තීරණය කරන්නේ නැහැ උන්වහන්සේ බුදු වෙලයි කියලා. ඊළඟට ඔහු ධම්මේ හිත බොහොම පැහැදිලි. චිත්ත පරිසුද්ධයි, පිරිසිදු පරියෝදාතයි. හැමතින්ම බබලන අනංගනේ කෙලෙස් නැහැ. විගතූපත් කෙලෙස් නැහැ හිතේ. මුදු භූතේ කම්මන මෘතු වේලා කම්මනීය කර්මණීයයි. ඕන විදිහට මේ හිත හදා ගන්න පුළුවන්. මේක විදිය ධානාරම්මන මේ ශක්තියෙන් මේ ධාන බලයෙන් හිතේ බලයෙන් ඔහුට පුළුවන් ප්‍රාතිහාර්ය පාණ්ඩ. ඒ තරම් දියුණු වෙච්ච මේ හිත ඔහු යොමු කරනවා මොකකටද? පුබ්බේ නිවාසානුස්මෘති ඥානය ලබා ගන්න. එහෙම ලබාගෙන තමුන්ගේ ආත්ම භාව 1 2 3 4 100ක් 1000ක් ලක්ෂයක් බලනවා. ඊළඟට සංවර්ත කල්පයක්, විවර්ත කල්පයක්, සංවර්ත විවර්ත කල්පයක් ඈතට බලනවා. ඒ කාලෙම මේ නමින් හිටියා, මේ ගෝත්‍රයෙන් හිටියා, මේ විදියට හිටියා, එතනින් චුතව මෙතන උපන්නා. ඔහොම බලනවා. ඕකත් බුදුහාමුදුරුවන්ගේ ඥාන පදයක්.
තථාගත හත්‍යා පැමිණිච්ච තැන. හැබැයි මෙතෙන්ට පැමිණිලත් ඔහු තීරණය කරන්නේ බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වෙලා කියලා. එතකොට දැන් මෙතෙන්ටපත් වුණා මෙයාට පේනවා ඒ අවස්ථාවල ඒ ආත්මෙදී මම කිව්වා මේ ශරීරවලට මේ කිදී පංචස්කන්ධ මවාගෙන ඒ මම බිඳුණා එතනින් ඊළඟ ආත්මෙදී අමුතුම මම ඊළඟ ආත්මෙදී තවත් මම මේ ආත්මෙ අපි මරුණොත් අපේ පංචස්කන්ධ බිඳින මේ ශරීරයත් එක්ක මම කිය මේක බිඳෙනවා. එතකොට බලන්න මේ මම කියන එක ගතියුක්තක් නෙවෙයි මේ තත්ත්වයට වැටෙනවා. ස්කන්ධ ප්‍රවාහයේ විඳමින් ගමන් කරපු ගමනක් මම සංසාරේ දුක් විඳින්න ආවා කියලා තේරුම් ගන්න. ඊළඟට ඔහු හිත යොමු කරනවා චතුප්පාත ඥානය කෙරෙහි. ඒ කියන්නේ ඉපදෙන මැරෙන සතුන් බැලීමට යොමු කරනවා. චුත කියන්නේ චුත වෙනවා. උපාසන පහළ වෙනවා. එතකොට කල්පනා කරනවා මේ සත්‍යය මේ කර්ම කරලා මේ හවල් තැන ඉපදෙනවා. මේ සත්‍ය හොඳ දේ කරලා ඒ බලයෙන් හවල් තැන ඉපදෙනවා. මේ විදිහට ඉපදෙමින් මැරෙමින් ඔහු ගමන් කරනවා. අනේ මේ සංසාරේ ඉපදීම් මැරීම් ගොඩක් කියලා උට පැහැදිලි වෙනවා. එතන ඉන්නවා මැරෙනවා. හරියට කන්දක් මුදුනේ ඉන්න කෙනෙක් පල්ලෙහා ඉන්න හිටු මෙට යනවා බලනවා වගේ නැත්නම් ගෙයින් ගෙට යන මිනිස්සු ඒලක ඉඳලා බලනවා වගේ ආත්ම භාවයට රින්ගන එවෙන් පිට වෙන නැවතත් තවත් ආත්ම භාවයකට යන සත්‍යයන් කෙරෙහි ඔහුගේ මනස යොමු වෙනවා. එහෙම බලලා දැක ගන්නවා සතර තියෙන අනිත්‍ය ස්වરૂපේ. එතකොට මේ විදිහට චතුප්පාත ඥානය ලබා ගන්නවා. ඒ බලන්න අපි ඉපදෙනවා මැරෙනවා ඉපදෙනවා මැරෙනවා. සතරයින් හැම කෙනෙක්මත් මෙහෙමයි. මේ මොහොතේ ඔබට නිරීක්ෂණය කරන්න පුළුවන් නම් ලක්ෂ කෝටි ගාණක් මැරෙනවා බැලුවා කි ඉපදෙනවා මැරුවා කි. අපිත් ඒ විදිහේ මේ සතර අපේ මේ උපත ලොකුවට ගත්තට මේක නිකම් මේ දිව බුලක් පායනවා වගේ දෙයක් කියලා උට වැටෙන්න ඕනේ. ඒ තත්ත්වෙ. මේකත් තථාගත හත්‍යගේ ඥානපදයක්. ඒක ලබා ගත්තත් මේ තැනත් කල්පනා කරන්නේ බුදුහාඳුරන්ට බුද්ධත්වයේ ලැබිලා ධර්මයේ සාක්කාතයි සංගය සුපටිපන්නයි කියලා. ඊළඟට තවදුරටත් ඔහු භාවනා කරමින් ආශ්‍රවක්ෂය ඥානය ලබා ගැනීමට මේ අධිශක්තිය අධිචිත්තේ යොදනවා භාවනාවෙන් දියුණු කරපො. ඊළඟට ඔහු ඉදන් දුක්ඛන්ති යථාභූතං පජානාති. මේක දුකයි කියලා දකින්න. ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව ආදී දුක්ඛයන්ගෙන් ගොඩක අපි එරිලා ඉන්නේ ලෝකවාසී. මොන්ට ඔක තේරෙන්නේ නැහැ. මේ දුකේම ඉන්න මේකම පතනවා. බලන්න මිනිස්සු කොච්චරවත් ප්‍රාර්ථනා කරන්නේ සංසාරේ. ඩට්ටික වැටිච්ච වින ප්‍රාර්ථනා කරන ඊළඟ ආත්මෙදි කොහොම ලස්සන ඩට්ටිකක් ලැබෙන්න කියලා. ඔළුව තට්ට වගේ තියෙන කෙනා ප්‍රාර්ථනා කරනවා. ඊළඟ ආත්මෙට කිතුල් මලක් වගේ කොණ්ඩේ ලැබෙන්න කියලා. මෙහෙම අනිත්‍ය ප්‍රාර්ථනා ඊළඟ ආත්මෙදි තියා මැරෙනවා ඩට්ටිකක් වැටෙනවා. මේක ඇතිවීමක් වෙනමුත් දකින්නේ නැහැ මේ தත්ත්වේ. අන්න ඒ නිසා මේ දුක තේරුම් ගන්න. මේ දුක තේරුම් ගන්න ලේසි නෑ. ඒකව තේරුම් ගන්නවා. මේක දුකයි කියලා මේ සංසාරේ. අපිට ඔක තේරිලා නෑ. බලන්න ස්පිරිතාල වල කොච්චර ඉන්නවද ලෙඩ්ඩු අතපය අමාරු ඉච්ඡාය හේලෙන් දීපු අය හැමදානිම බට ගහලා මුත්‍ර බට මල බට වාතයට බට මේ දැනක් තමයි මේ සංසාරේ. ඉතින් දුක්ඛාන්ති කියලා මේක අපි තේරුම් ගන්නෑ. මේ දැනත්ත අදි චිත්තෙන් දකින්න හැමතැනම තියෙන දුක. මේ දුකට හේතුව තෘෂ්ණාව කියලා දකින්න. හරියටම තෘෂ්ණාව නිසා අපි ඉපදෙන්නේ. ඉපදුනොත් තමයි දුක. තෘෂ්ණාව තමයි බැම්ම. හරියට සත්‍යයක් ගහක බැඳලා වගේ මිනිස්සු තණ්හාවෙන් බැඳිලා ඉන්නේ සතරට රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ වලට තව නොඑක් දෙයකට බැඳිලා. මේක තේරුම් ගන්න. ඊළඟට මේ දුකේ මිදීම නිවන මේ තෘෂ්ණාව නැති තැන කියලා හොත් තේරුම් ගන්නවා. ඊළඟට මේ නිවනට මාර්ගය කියලා සම්මා දිට්ඨි සම්මා සංකප්ප ආදී වශයෙන් ආර්යශ්‍රැංග මාර්ගයේ වඩනවා. වඩලා ඔහු ඒ தත්ත්වය අවබෝධ කරගන්නවා ආශ්‍රයයන් ඡේ කරනවා. මේකත් බුද්ධ ශ්‍රේෂ්ඨයා පැමිණිච්ච තැන. උන්වහන්සේගේ ඥානපදයක්. ඥාන නැමැති දතින් යන්න තැන. මෙතෙන්ට වැමිනිලත් ඔහු තීරණය කරන්නේ නැහැ බුද්ධත්වයේ ලැබුණයි කියලා. මොකද ඔහු ඊළඟට මේ සියලුම ආශ්‍රව වලින් හිත මුදව ගන්න ඊළඟට තමාගේ ශක්තිය යොමු කරනවා. එහෙම කරලා අවිද්‍යා ආශ්‍රව වලින් හිත මුදවනවා. දිට්ඨි ආශ්‍රව වලින් ඔහු හිත මුදව ගන්නවා. භව ආශ්‍රව වලින් ඔහු හිත
මුදව ගන්න. කාමාසව, භවසව, දික්ඨාසව, අවිජ්ජාසව මේ ආසවයන්ගේ මුදව ගන්න. ආසව කියන්නේ මොනවද? මොනවද ආසව කියන්නේ? ආසව කියන්නේ හිතේ පල් වෙමින් තියෙන කෙලෙස්. සංසාරේ අප්‍රමාණ කාලයක් හිත ඇතුලේ මේවා තියෙනවා. පල් වෙවි. අපි ආසව කියනවා මේ විදිහේ පල් කරන ඒවට. අරිටේම පල් කරන වාජන වල දාලා මාස ගානක් අවුරුදු ගානක්. ඔය සුරාවත් එහෙම පල් කරන අවුරුදු ගණන් බ්‍රැන්ඩියෙම. ලංකාවෙත් එහෙම පාගිරි තියෙනවා. ඔය කාණුවක් අයිනට ගිහිල්ලා ගඟරයක් හැම දාලා කටයිදී සීනි ගෙම්බෝ ගිරිය බරි ඔන්නුන් දාලා පල් කිරිලා අන්නේ වගේ හිත ඇතුලේ කල්ප ගානක් පල් වෙච්ච කෙලෙස් වල තමයි ආසව කියන්නේ. මේවා අයින් කරන්න බෑ. මේ ආසව දාපුවාම වාජනයක ඒ වාජනේ පිළිතු කරන්න ලේසි නෑ. ඒ වගේ හිතේ කිලුට් වෙලා තියෙන්නේ. මෙන්න මේවා ඉවර කරන්න ඕනේ. එතකොට කාමාසවයන්ගෙන් හිත මුදවනවා. ආසව ගම මේවා හිතේ නිදාගෙන ඉන්න ඇලිලා තියෙනවා සදාටම. ඒකෙන් සියුම්ව තියෙන ඒවත් ඉවත් කරන එක හරියට ඒකෙන් හිත මුදවලා දාන්න. හරියට ස්කන්ධරා මුල් ගොඩාක් තියෙන උසීර කියන තුරණ වර්ගේ ගලවනවා වගේ සියුම්ව තියෙන තෘෂ්ණාවල ඔක්කොම ගලවන්න කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා. උසීරත්තෝ වීරණ සුවඳ හොට්ට කැමති කෙනෙක් වීරණ කියන තන වර්ගයේ ගලවනවා වගේ පැතිරිච්ච තෘෂ්ණාවල් ගලවනවා. ඊළඟට භවආසව අපි චිත්තං විමුච්ඡති. භවආසව කියන්නේ රූප අරූප ලෝකවල ඉපදෙන්න තියෙන තෘෂ්ණාව. ඒක තමයි මෙතන භවආසව කියන්නේ. ඒ කියන්නේ දැන් මම ඉස්සෙල්ලා කිව්ව ධාන හතරක්. බුදුහාඳුරන්ට කලින් යෝගයෙන් පැමිණිච්ච ඉහළම තැන් වේ. ඒවා ඉපදුනාම රූප ධාන ලැබුවාම රූපී බ්‍රහ්ම ලෝක 16 ඉපදෙනවා. ඊට අධ්‍යාත්මන අරූපාවචර ධාන ලැබුවාම ඒ අරූපී ලෝකවල ඉපදෙනවා. මෙන්න මේවට තියෙන ආසාව තමයි භවආසව කියලා කිව්වේ. ඒකත් හිතෙන් ඉවත් කරනවා. ආයෙ කොහෙවත් ඉපදෙන්න සම්බන්ධයක් නැහැ. ඊළඟට අවිජ්ජාස වලින් නැති කරනවා. අවිද්‍යාව කියන්නේ ඇත්ත සත්‍යයේ නොදැනීම. මේ අවිද්‍යාව නිසායි තෘෂ්ණාව ඇති වෙන්නේ. බලන්න පිටුතුන ඔබ රූපයකට ආස කරනවා. මේ රූපය කියන්නේ දිරණ එකක්. තරුණ ලස්සන රූපයක් දැක්කම හොඳට තියෙන රත්තරන් පාටට අඟපත හොඳට තියෙන ඔබ හිතනවා කොහොමද ඇඩිව බැඳෙනව. නමුත් බලන්න මේක අවිද්‍යාව නිසා මේ ලෝභකම ඇති වුනේ. මේ ශරීරෙ කොච්චර ලස්සන තිබුණත් එයින් ගලන මල මුත්‍ර දාඩිය සෙන්සොට්ටු හැරලා අපට අල්ලන්නවත් පුළුවන්ද? කුණු ගොඩක් මේ ආස කරන එක. ඒ තියෙන ශරීරේ දිරෙනවා. නාකුණම කාටවත් ආකර්ෂණයක් නැහැ. මලකුණක් බවට පත් වෙනවා. හේල්ලා දානවා. තමන්ගේ තාත්තා වුණත් අම්මා වුණත් තියාගෙන මේ විදිහේ ශරීරයක් මේක. ඒ නිසා මේ සියුම්ව තියෙන අවිද්‍යාව ඉවත් කළොත් තමයි තෘෂ්ණාව නැති වෙන්නේ. ඇත්තට තෘෂ්ණාව ඇති වෙන්නේ අවිද්‍යාව නිසා. ඇත්තට නොදැනීම නිසා. ඔබ බෙගෙට ආදරේ බලන්න මේකේ බොහොම හොඳට හදාගෙන පොලිස් කරනවා. නමුත් අවුරුදු 100ක් යනකොට ඔක බස් ගොඩක් උඹහා තියාගන්න බෑ. දිරනවා. ඉස්සර රජවරු බොහොම හොඳට හදපු මාලිගාද පස් ගොඩවල්. අනිත්‍යයි. මෙන්න මේ විදිහට අවිද්‍යාව නැති කරලා හෝ ලෝකේ තියෙන සියලුම වස්තුන් පිළිබඳව ආසාව ඉවරටම ඉවර කරනවා, මිදෙනවා. අන්න ඒ වෙලාවේදී ඔහු මම කෙලෙසුන්ගෙන් මිදුණා කියලා විමුත්තං ඥානං හෝති. මම මිදුණු කෙනෙක් කියලා තේරුම් ගන්නවා. කේනා ජාති ආය මට උපතක් නැහැ. ඌසිතම් බ්‍රහ්මචර්යං බ්‍රහ්මචර්යය රසල නිබර කරලා කතාම් කරණියන් කරන්න තියෙන දේ කරලා ඉවරයි. නාපරං ඉත්තතාය තමුන්ට නිවන් දකින්න කරන්න දෙයක් මේ සතරේ කරන්න දෙයක් නැහැ. ඔතෙන්ටපත් වුණාම ඔන්න මෙතෙන්දි තමයි මේ ආර්ය ශ්‍රාවකයා බුදුහාමුදුරුවෝ බුද්ධත්වයටපත් වෙලා ධර්මයේ සාක්ෂාතයි සංඝයා සුපටිපන්නයි කියලා තේරුම් ගන්න. එතෙක් ඔහු විමසිල්ලෙන් එනවා පදයෙන් පදය ඇත්තද කියලා බලලා ඇත්තිය සටහන් අනුව යන නාගවණිකයා වගේ. නිශ්චය කරන්න නම් ඔබට ඔබත් ආශ්‍රක්ෂයක් කරක් ඥානෙ ලැබලා සතරින් මිදෙන්න ඕන. එතකොට ඔබට තේරෙනවා මේව තත්ත්වයක් තියෙනවා.
මහා පුදුම සැනසීමක් මෙතෙන්ටපත් වීම. මේ වගේ තැනකටපත් වෙලා මේ හතරතුකින් මම මිදුණා කියලා මහා ලොකු ප්‍රීතියක් ඇති වෙනවා. මේ ප්‍රීතිය ඇති වෙලා තමයි සිදුහත් තවුස අපේ බුදුහාමුදුරුවෝ ප්‍රීති වාක්‍යයක් ප්‍රකාශ කළ උදාහරණයක් මුවින් නිකුත් වුණා. එතකොට මේ විදිහට කෙනෙක් ආර්ය ශ්‍රාවකෙක් වෙන්නේ නියම ආර්ය ශ්‍රාවකෙක් වෙන්නේ කොහොමද කියලා මේ සූත්‍රයෙන් පැහැදිලි වෙනවා. එමයි නායක හන්නේ දැන් මේ කාරණා සියල්ලක් මේක කතා කරනකොට නායක හඳුරෝ අපට පැහැදිලි කළා අපි ඉන්ද්‍රිය අවබෝධය තුලින් ලබා ගන්නා දැනුම තුල සද්ධා විශ්වාස කරගෙන කටයුතු කරන නමුත් ඒ පිළිබඳව ඇත්ත වශයෙන්ම යථාර්ථ අවබෝධයක් ප්‍රත්‍යක්ෂ අවබෝධයක් ලබන්න නම් පුජ්‍යලයා මේ ධර්මයේහි යෙදිලා ක්‍රියාත්මක කළා ඒ තුලින් ලබන පරිචය තුලින්ම මේ ධර්මයේ පිළිබඳව කාරණාව තහවුරු කරගන්න ඕන කියන කාරණාව. ඔව් මේක තමයි මේක තියෙන විද්‍යාව. මේ ධර්මයේ විද්‍යාත්මකයි කියන්නේ ඒකයි. දැන් වෙන ආගම් වල දෙවියෝ මැවුවා ලෝකෙම මේක තර්ක කරන්න බෑ. ඒක එහෙම පිළිගන්න ඕනේ. හැම දෙයකටම තියෙනවා හේතුවක්. දැන් අපි කියමු ගහ හැදෙන්න බීජය. බීජයේ හේතු බීජයට ගහ. මේ විදිහට හේතුවක් තියෙනවා. මේ විදිහට ගිහිල්ලා මුලට මුල්ම හේතුව දෙවියෝ. ඊට එහා නෑ. මේක ඒක කතා කරන්නත් තහනම්. බුදුහාමුදුරුවෝ අපට එහෙම කතා කරන්න තහනමක් දීලා නැහැ. මොකද තමුන් කරලා බලලා තේරුම් ගන්න ඕනේ. අතෙන් තමුන්ට අත්දැකීම ලැබෙන්නේ නැහැ. ලෝකේ දෙවියෝ මැව්වයි ඉක්ුත් ඔක පිළිගන්න ඕනේ. පිළි නොගත්තොත් මරණ ආගනුත් තියෙනවා. බවසරායේ දෘෂ්ටිය. වචනයක් වෙනස් කරන්න බෑ, අකුරක් වෙනස් කරන්න බෑ. සමහර ආගම් ග්‍රන්ථවල පුරාණයේ කළොත් මරණය. නමුත් බුදුහාමුදුරුවෝ මේ දේශනා කරලා මොකද කියන්නේ ඔබ ගිහිල්ලා බලන්න බලලයි තීරණය කරන්නේ. එතෙක් ඔබට මේක පිළිගන්න එපා මම කිව්වයි කියලා පිළිගන්න එපා. පොතේ තිබුණයි කියලා එපා. පරම්පරාවෙන් ආවයි කියලා එපා. ප්‍රත්‍යක්ෂයෙන් පිළිගන්න. මේක තමයි මේකට තියෙන විද්‍යාව. මේ වගේ දෙයක් සාමාන්‍ය විද්‍යාවෙන් ඔප්පු කරන්න බෑ. ධ්‍යාන ඔප්පු කරන්න බෑ. ධ්‍යාන ලබාගෙන ඕනේ ඔප්පු කරගන්න. වෙන කෙනෙකුට ඒක නෑ. මේක පෞද්ගලික ප්‍රත්‍යක්ෂයක්. නිවන කියන එක ධ්‍යාන කියන එක. තමුන් එක ලබාගෙන දැනගන්න ඕනේ. තව කෙනෙකුට පුරුදු කරන්න බෑ. ඒක තමයි මේකේ තියෙන විද්‍යාව. මේ විද්‍යාව තමුන් අධ්‍යාත්මිකයක් අතෙන් ලබාගෙන ඊට පස්සේ තමුන්ම තේරුම් ගන්න අනිත් කෙනාට. දැන් මම සෝවාන් කිව්වොත් ඔබට ඒක පිළිගන්න කොහොමද පේන්නේ? තේරෙන්නේ නැහැ. ඒක මමයි දන්නේ. ඒක කියලාත් වැඩන්නේම කියන්න ඕනත් නැහැ. සමහරු සෝවාන් කරනවා. සහතිකක් දෙනවා සෝවාන් කියලා. ප්‍රශ්න ටිකක් දෙනවා. රූපය අනිත්‍යද නිට්ටයද? උත්තරයක් දෙනවා නිට්ටයයි අනිත්‍යයි ස්වාමීනි. වේදනාව ස්ථිරද? අනිත්‍යයි ස්වාමීනි. සංඥාව අනිත්‍යද? අනිත්‍යයි ස්වාමීනි. උත්තරයක් දීලා ඊට පස්සේ ආබදන් සෝවාන්. මේව සෝවාන් වෙන්න පුළුවන්ද? බෑ. කවුරු හරි කියනවා මම රහත් වෙලා කියලා ඒක ඔප්පු කරන්න බෑ. ඒක පෞද්ගලික ප්‍රත්‍යක්ෂයක්. ඉතින් බුදුහාමුදුරුවෝ තමුන්ගේ සර්වඥත්වය ඔප්පු කරන්න බැරි බව දන්නවා. අනිත් කෙනා තෙන්ටම ඇවිත් නාග වණිකයා නියමතාවම දැකලා තීරණය කරනවා වගේ බුදුහාමුදුරුවෝ පත් වෙච්ච ඉහෙළම තනතුරු දැකගෙන සම්මුත් ලබාගෙන අය ප්‍රත්‍යක්ෂ කරා. මීට වැඩි විද්‍යාවක් මේකේ නෑ. විද්‍යාත්මක ඔප්පු කරනවා කියන්නේ ඒකයි මේ වගේ දෙයක්. ඔබට කහ පාට ඔප්පු කරන්නත් බෑ. ලෞකික දෙයක් එක්ක තව කෙනෙකුට කහ පාට දැක්ක නැති කෙනෙකුට කොහොමද කියලා දෙන්නේ? සුදු පාට කියලා දෙන්නත් බෑ. කනෙකුට කිව්වා අහවලා කිරි බීලා බඩේ අජීර්ණේ. කිරි කියන්නේ කොහොමද කියමු? කොකා වගේ කිව්වා. සුදු පාටයි කිව්වා. කොකා කොහොමද කියමු? අත්තරම කරලා පෙන්නත් ගාලා බලලා කිරි අපච්චියේ මේක කෑවනම් දිරවන්නේ නැත්නම් අජීර්ණය ඇදලා මැරෙනවනේ නේද කිව්වා. ඊට කිරි ගැන කියලා දෙන්න පුළුවන්. කිරි නොබීපු කෙනෙකුට කියලා දෙන්න බෑ. සුදු පාට කියලා දෙන්න බෑ දැක්ක කෙනෙක්. ලෞකික දේවලුත් එහෙමයි. මේ අමාරු මේ වගේ දෙයක් කොහොමවත් කියලා දෙන්න නෑ. වෙඩිල්ල ගන්න හප් නැති කෙනෙකුට කියලා දෙන්න බෑ. ටටස් පටස් ඩොන්කිවට එකක්වත් නෙමෙයි. අහලම බලන්න ඕනේ සත්‍යේ. වචනෙන් කියලා දෙන්න බෑ ලෞකික දෙයක් වුණා. මේ නිර්වාණය වගේ දෙයකදී විශේෂයෙන්ම තමුන්ම අධ්‍යාත්මිකව ඉඳලා බලන්න. ඒකයි පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝයි කියලා දක්වලා තියෙන්නේ. මේ වගේ බුද්ධිමත් ධර්මයක්. හොඳ බුද්ධිමත් පිරිසකටයි දේශනා කරන්නත් ඒ කාලේ අපේ අය බුද්ධිමත් ඉඳලා තියෙනවා. ඊළඟට මේ ඔප්පු කරන්න බැරි සත්‍ය බුදුහාමුදුරුවෝ මේ විදිහටයි දේශනා කළේ. ඉතින් මේට වැඩි විද්‍යාවක් මේ වගේ දෙයකට හොයන්න
බෑ නිසා මේ සූත්‍රයේ අත්වාසයෙන්ම බුද්ධ ධර්මයේ තියෙන වටිනාකම විද්‍යාත්මක බව මෙවන් තත්ත්වයක් පවතින බව ඔප්පු කරන්න ස්වාත්ම අභිනන්දනයේ සාත්මීය සාක්ෂාත්කරණයම දත යුතුයි කියන කාරණේ විශේෂයෙන්ම අවධාරණය කරලා තියෙනවා. එතෙක් ඔබට සැක කරන්නත් ඉඩ තියෙනවා. වෙනාගම් වල එහෙම සැක කරන්න බෑ. තමුම්ම තත්ත්වයටපත් වෙනකම් ප්‍රඥා මූලිකව ගමන් කරන සුළු සැකයක් තියෙන්න පුළුවන්. ඒකට නායකහනේ ධර්මයේ ඉඩක් තියෙනවානේ දහම් ශ්‍රවණය කිරීමේ ආනිසංසයක් හැටියට කියනවානේ කාංකන් විතරති සැකතෙන් निराකරණය කරනවා කියලා. ඒ වගේම නායකහනේ සමාවෙන්න අවසර අපි මේ වැඩසටහන මූලිකව දැනුවත් කිරීමේදී කිව්ව අවසාන පැය කාලේ අපේ Zoom තාක්ෂණයේ ඔස්සේ සම්බන්ධ වෙන අයගේ තියෙන දහම් ගැටලු විමසන්න අවස්ථාව ලබා දෙනවා. ඉතින් ඒ නිසා අපිත් එක්ක මම හිතන්නේ බොහෝ පිරිසක් සම්බන්ධ වෙනවා. ඒ අයගේ තියෙන දහම් ගැටලු ප්‍රශ්න ඉදිරිපත් කරනවා නම් ඒකටත් අපි විනාඩියක් අවස්ථාව උදා කරලා දෙමු. තව අපිට කාලය ටිකක් තියෙනවා. ඒ නිසා එහෙම කෙනෙක් අපි එක්ක සම්බන්ධ වෙනවා නම් අපි එයාට අවස්ථාව ලබා දෙනවා මේ Zoom තාක්ෂණය ඔස්සේ තමන්ගේ ප්‍රශ්නය නායක හාමුදුරන් වහන්සේ වෙත ඉදිරිපත් කරන්න. මට ඇහෙන්නව කියනවා. අපි කියන්න නායක. ඇහෙනවා සමහරව තේරෙන්නේ නැහැ. එහෙම කවුරු හරි අපේ ශ්‍රාවකයෙක් ඉන්නවා නම් තමන්ගේ ගැටලුව ඉදිරිපත් කරන්න පුළුවන්. ඔය ඉන්න අයටත් පුළුවන් අහන්න ඉතින්. එහෙම ගැටලු එනතෙක් නායකයන් අපි තව චුට්ටක් සාකච්ඡා කරමු. දැන් ධර්මයේ කියන කාරණාවේ අත් වශයෙන්ම නායකයන් මේ ධර්මයේදී යම් ගැටලුවක් ඇතිවීමත් කෙනෙක් ධර්මයේ හොයාගෙන යන්න හේතුවක් වෙනවා නේද? ධර්මයේ පිළිබඳව ගැටලුවක් ඇති වුනහම ඒකේ සැකයක් ඇති වෙනවා. ඒ සැකය පාදක කරගෙන ගිහිල්ලා දැන් අපේ ත්‍රිපිටකයේ සූත්‍රවල හම්බෙන වෙලාවට ඒ වගේ සැකයේ පාදක කරගෙන ගිහිල්ලා ප්‍රශ්න අහලා ධර්මාවබෝධය ලබාගත් අවස්ථාවන් හැම ඒවා තියෙනවා. දැන් ආලක වගේ කෙනෙක් අග්ගික වාරද්වාජ හැම කෙනෙක්ම ප්‍රශ්න අහලා ඒ අනුව තේරුම් ලබා ගත්තා. කසී වාරද්වාජ වගේ අයට ඒගොල්ලෝ ප්‍රශ්න වල බුදුහාඳුර ප්‍රශ්නට උත්තර දුන්නා. දෛනික ජීවිතයේ තියෙන උපකරණ ආදී ආශ්‍රයෙන් කර්ම කියලා දුන්නා. නමුත් සත්‍යාවෝධයේ උපරිම පැත්තට යන්න නම් අපි හිත දියුණු කරලා එක ලබා ගන්න ඕනේ. දැන් බුද්ධ කාලීන ಭಾರತೀಯ සමාජය කියන්නේ කිං සත්‍ය ගවේෂී කිං කුසල ගවේෂී කියලා ගවේෂණය කළා කියලා මේක කියන්නේ මේක මොකක්ද කියලා හෙව්වා කියන එකනේ. එහෙම හොයන අය හිටියයි කාලේ ඒ යුගයේ. ක්‍රිස්තු පූර්ව 6 වෙනි සියවස්සේ ලෝකේ කොහෙත් අපිට පේනවා මේ අධ්‍යාත්මික පක්ෂයට බර වීමක්. ග්‍රීසියේ හිටියා ඇරිස්ටෝටල් වගේ අය, ප්ලේටෝ වගේ අය, ඉන්දියාවේ සත්‍යාස්ත්‍රවරු හිටියා බුදුහාමුදුරුවෝ ඇතුළු තව නොඑක් සාධුවරු, චීන කොන්ෆියුසියස් වගේ අය හිටියා. ඒකට යොමු වෙච්ච යුගයක් ඒ කාලේ. අද එහෙම නෙවෙයි කාමසුඛයට යොමු වෙච්ච ද්‍රව්‍යයට යොමු වෙච්ච යුගයක්. ඒ කාලේ මානසික දියුණුව ගැන මේට වැඩි අවධාරණයක් තිබුණා. හැබැයි කලියුගයේ ආරම්භ කාලේ වගේ තාත කලියුගයේ ටිකක් මැදට ඇවිල්ලා මිනිස්සු ගුණධර්ම වලින් තොරයි. ද්‍රව්‍යයට තමයි මුල් තැන දීලා තියෙන්නේ. නමුත් ද්‍රව්‍යයට පිටි මේ සත්‍ය දැක ගන්න අවස්ථා, පිළිගන්න අවස්ථා මිනිසුන්ට ඉබේ පහළ වෙනවා. සමහර ළමයි අතීත ජන්ම ගැන කියනවා. සමහරුන්ට අති ශක්තියින් ඉබේම කර්ම වේග වශයෙන් පහළ වෙනවා. දිවස් වගේ දේවල්. ඒ විදිහේ පහළ වීම තුලින් ඉඟි ලැබෙනවා මෙහෙම බලයක් තියෙනවා කියලා. නමුත් ඒවත් සැක කරන, පේන එක ගැනත් සැක කරනයි. ඒ වගේම දැන් අපිට කතා කරනකොට දැන් චුල්ලහත්ති පදෝපම සූත්‍රය මේ දේවානම්පිය තිස්ස රජතුමාට මිහිඳු හාමුදුරුවෝ දේශනා කරපු සූත්‍රය කියලානේ පැහැදිලි කරන්නේ. සමහර වෙලාවට මේ සූත්‍රයේම මේ විදිහට දේශනා කිරීමෙන් මෙහෙම ශාසනයක් තියෙනවා, මෙහෙම දෙයක් තියෙනවා, මේක අනුගමනය කරන්න ඕනේ කියලා අර එකපාරට මේක බලහත්කාරයෙන් තහවුරු කරනවට වඩා සිතලා බලලා කල්පනා කරලා චින්තනයේ අවදි කරලා මේක පිළිබඳ තමන්ගේ අවධානය යොමු කරවලා රජතුමාව බුද්ධිමත්ව මේ කාරණේට නායක හාමුදුරුවෝ වගේ ප්‍රත්‍යක්ෂ අවබෝධයක් වගේ යොමු කරවමින් මේ රජතුමාට ධර්මයේ දේශනා කරලා ධර්මයේ පිළිබඳව දහම් පණිවිඩය ලංකාවාසී ජනතාවට
ගෙන්යාම සඳහා මිදුහාමුදුරු උපක්‍රමශීලීව මේ සූත්‍රය දේශනා කළා කියලා හිතන්නත් පුළුවන් නේද නායකහම? දේ මොකද අර දේවවාද නම් බුද්ධිමතෙකුට මේක තේරුම් ගන්න ක්‍රමයටයි තියෙන්නේ. මුලින් උන්වහන්සේ දේශනා කළේ පේසවත් විමානවත් වගේ කාර්යී විශ්වාස. මේකත් ඉතින් වැදගත් වෙනවා රජුරවන්ට නියම සත්‍ය දැනගන්න මේක මෙහෙම වෙන්න ඕන කියලා. ඒ නිසා කාල විස්තක් මහාන වෙලා රහත් තුනයිගේ මේ පාර බලා ගන්න ඇත්තද පුරුදු කියලා. ලංකාවේ බොහොම රහතන් වහන්සේලා ඉති බව අත්වාදී කාණු තේරෙනවනේ. ඒවට හේතුනේ මේ වගේ පුරුද්දලා. අද උනත් අපරදිගාය මම කියවල බලලා බොහොම පැහැදෙනවා මේ පාරේ ගිහින් බලන් දෙනා ඉන්නවා. මුරුමේචි තායිලන්ත වගේ රටවල ඇවිල්ලා භාවනා කරනවා. අපටත් ඇගේ බොහොම ඉක්මනට අවබෝධය ලබා ගන්න ඉන්නව නැත්තේ නෑ. හොඳයි. එහෙනම් මේ අවස්ථාවේදී අපි අද චුල්ලහත්ති පදෝගම සූත්‍රයේ අන්තර්ගතය පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරමින් අද පොසොන් මාස පුර 15ක පොහොය දවසේ සදහම් කතිකාවතකයි නිරත වුණේ. ඒ සඳහා අප කෙරෙහි අනුකම්පාවෙන් මේ අවස්ථාවට වැඩම ආවදාලේ අපේ ඉහළ යාගොඩ ශ්‍රී සෛලබිම්බාරාම පුරාණ විහාරස්ථානයේ ඇතුළු විහාර ගණෙහි ආදීපත්‍ය හොබවන එවැගේම මහා විහාර වංශික ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභායානුබද්ධ අමරපුර අරියවංශ සද්ධම්ම යුක්තික නිකාය පාර්ශවයේ අතිගරු අනුනායක දුරන්දර කැලණිය විශ්වවිද්‍යාලයේ සංස්කෘත අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වෑකේ ශාසන ආරක්ෂක බල මණ්ඩලයේ ගරු සභාපති පවර විසුද්ධ අරියවංශාලංකාර භාෂා ධම්ම විමල පඤ්ඤාසේකර භාෂා දර්ශන විසරද ශාස්ත්‍රාගම ශිරෝමණී අපගේ ගුරු දේවෝත්තම නම කියන්නට අවසරයි. නවගමුවේ රේවත කිස්සාබිධාන අතිගරු අනුනායක මාහිමිපාණන් වහන්සේ අපි තාමත් මේ අවස්ථාවේ මේ සිදු කරගත් පුණ්‍ය ශක්තිය බලයෙන් අපේ නායක මාහිමිපාණන් වහන්සේට ආශිර්වාද කරනවා. මෙවන් ලෝක ආගමික ශාසනික සේවාවන් තව තවත් සම්බුද්ධ ශාසනය වෙනුවෙන් සිදු කරන්නට අවශ්‍ය කරන කායික මානසික සුවපත්භාවය නිදුක් නිරෝගී භාවය චිර ජීවනයේ උදා වේවා කිතුම් ආශිර්වාදය මේ මොහොතේ සිද්ධ කරනවා. ඒ වගේම විශේෂයෙන් අපි සිහිපත් කරන්නට ඕනි අද තවත් සුළු මොහොතකින් අපි විශේෂයෙන් දහවල් 10:45ට සම්බුද්ධ පූජාවෙන් නැවත වතාවක් ඔබ හැම දෙනාම සම්බන්ධ කරගන්නවා. ඔබේ ආලින්දයට අපි පැමිණෙනවා. ඒ වගේම සන්ධ්‍යා සමෙහි 2ට තවත් මෙබඳුම විශේෂ දහම් කතිකාවතක් ඔබ වෙනුවෙන් අපි සංවිධානය කොට තිබෙනවා. මහින්දාගමනයෙන් ලද සංස්කෘතික ප්‍රබෝධය කියන මාතෘකාව යටතේ ඒ සඳහා සම්පත්දායකත්වයෙන් අපහා එක් වෙන්නේ අපේ ඉහළ යාගොඩ ශ්‍රී නන්දසාර ධර්ම විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨාචාර්ය ඒ වගේම කුරුණෑගල මලියදේව විද්‍යාලයේ විශ්‍රාමලත් පාඨශාලාචාර්ය ලලිත කලාවේදී ප්‍රවීණ කලාසූරී ජේ.ඒ. ධර්මදාස ඇදුරුතුමන්. ඉතින් එතුමා සමග එක් වී ඔබගේ දැනුම තවදුරටත් දියුණු කරගන්නා හැටියට අපි සිහිපත් කරමින් අපහා සම්බන්ධ වුණු සුවහසක් ශ්‍රාවක ජනතාවට උතුම් තෙරුවනේ බලයෙන් යහපත උදා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ආකාශට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤං සම්මුදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාශට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤං සම්මුදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤං සම්මුදිත්වා චිරං රක්ඛන්තු තං සදාති